එහෙනම් මම පුතාලා ලියන්න ඉහත සඳහන් කළ මම සටහන දීලා පැහැදිලි කරන්න. ඉහත සඳහන් කළ ඒ කියන්නේ උඩ අපි ලියපු කියන අදහස ඉහත සඳහන් කළ ස්වර අක්ෂර ප්‍රධාන වශයෙන් ඉහත සඳහන් කළ ස්වර අක්ෂර ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වෙන් කළ හැකිය. කොටස් දෙකකට එහෙම නැත්නම් වර්ග දෙකකට කොටස් දෙකකට එහෙමත් නැත්නම් වර්ග දෙකකට වෙන් කළ හැකිය. එහෙමත් නැත්නම් අපිට කියන්න පුළුවන් ඉහත සඳහන් කළ ස්වර අක්ෂර ප්‍රධාන කොටස් දෙකකි. කොහොමද? ඉහත සඳහන් කළ ස්වර අක්ෂර ප්‍රධාන වශයෙන් කොටස් දෙකකි. එහෙම නැත්නම් අපි කියනවා ඉහත සඳහන් කළ නැත්නම් ඉහත සඳහන් ස්වර අක්ෂර ප්‍රධාන වශයෙන් කොටස් දෙකකි. මම ඉතින් ලියන්න එක කෙටි ස්වර එන හොඳට මතක තියාගන්න. පණකුරු පසෙක්කෙද ලුහු ගුරු ඒවා අපි සිංහල භාෂාවේදී තියෙනවනේ. දෙමළ භාෂාවේදී කෙටි ස්වර දීර්ඝ ස්වර තියෙනවා. රයිට්. පළවෙනි එක අංක 1 කෙටි ස්වර අංක 1 කෙටි ස්වර 2 ඒ කියන්නේ දෙමළ භාෂාවේ ඇති ස්වර අක්ෂර ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි. එකක් කෙටි ස්වර අනිත් එක දෙවෙනි එක දීර්ඝ ස්වර. එකක් කෙටි ස්වර ඊළඟ එක පුතේ දීර්ඝ ස්වර. කෙටි ස්වර දීර්ඝ ස්වර. අයිපුතේ කෙටි ස්වර වලට අපි කියනවා කුට්‍රෙළුතුක්කල් හෙවත් කුරිල් එළුතුක්කල්. ලියන්න කුරිල් එළුතුක්කල්. කෙටි ස්වර කුරිල් එළුතුක්කල්. දීර්ඝ ස්වර වලට අපි කියනවා පුතේ නෙට් එළුතුක්කල් කියලා කියනවා. නෙඩිල් එළුතුක්කල් කියලා කියනවා. ලියාගන්න නෙඩිල් එළුතුක්කල්. කුට්‍රෙළුතුක්කල් එහෙම නැත්නම් කුරිල් එළුතුක්කල් නෙට් එළුතුක්කල් එහෙම නැත්නම් නෙඩිල් එළුතුක්කල්. රයිට්. එහෙනම් සිංහල හෝඩිය වගේමයි මයි පුතේ දෙමළ හෝඩිය සිංහල හෝඩිය වගේමයි ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. එකක් ස්වරාක්ෂර ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි. එකක් කෙටි ස්වර අනිත් එක දීර්ඝ ස්වර. රයිට්. අනුමාත්‍රකාවක් අවශ්‍ය නැහැ. අනුමාත්‍රකාවක් ගන්න ඕනේ නැහැ. මම පුංචි වගුවකින් මේක කියලා දෙන්න. අපිට අකුරු පුළුවන් වුණාට පස්සේ කුරිල් සහ නෙඩිල් කියන එක ලියා ගමු. දැනට අපි ඔය නම් දෙක විතරක් පාවිච්චි කරොත් ඇති. දැන් වගුවක් එහෙම නැත්නම් කොටස් දෙකකට වෙන් කරගන්න. එක කොටසකට ගන්න එක පැත්තකට ගන්න කුරිල් කියන එක අනිත් කොටසේ ගන්න නෙඩිල් කියන එක. එක පැත්තකට ගන්න කුරිල් අනිත් පැත්තට ගන්න නෙඩිල්. ආන්නහම වගුවක් වෙන් කරගන්න. එක පැත්තකට ගන්න කුරිල් අනිත් පැත්තකට ගන්න නෙඩිල්. හරි. රයිට්. එහෙනම් කෙටි සහ දීර්ඝ කියන එක වෙන් කරන්නේ කොහොමද කියලා බලමු. කෙටි සහ දීර්ඝ කියන එක වෙන් කරන්නේ මෙන්න මෙහෙමයි. හරි සරලයි. ලේසි. අමාරු නෑ. මුවින් නිකුත් වන එක කොහෙද තියෙන්නේ? මුව කියලා කිව්වේ කට. නේද? මේ අපි උච්චාරණය කරන කියන අදහස. එහෙම නැත්නම් මුවින් නිකුත් වන මෙන්න මේ අක්ෂර වලට උච්චාරණය කිරීම සඳහා කාලය අඩුවෙන් ගත වෙනවා නම් අපි ඒක කෙටි ස්වර කියලා කියනවා. ඒක උච්චාරණය කරන්න කාලය වැඩි වෙනවා නම් ඒකට අපි කියනවා
දීර්ඝ ස්වර කියලා. එහෙම නැත්නම් නෙඩිල් එලුතුක්කල්. අඩුවෙන් යනවා නම් කුරිල්, වැඩියෙන් යනවා නම් නෙඩිල්. right. එහෙනම් බලමු අපි. අන්න පළවෙනි අකුර. අන්න පළවෙනි අකුර. කෙටි. මම උච්චාරණය කරන ඊළඟ අකුර දීර්ඝයි. කෙටි දීර්ඝයි. इ කෙටි. දීර්ඝයි. उ කෙටි. දීර්ඝයි. ඔන්න අඩුවෙන් යනවා නම් කෙටි, වැඩියෙන් යනවා නම් දීර්ඝ. අඩුවෙන් යනවා නම් කුරිල්, වැඩියෙන් යනවා නම් නෙඩිල්. මොනවද? උච්චාරණය කරන්නට යන කාලය අඩුවෙන් ගත වෙනවා නම් කුරිල් එලුතුක්කල්, වැඩියෙන් ගත වෙනවා නම් නෙඩිල් එලුතුක්කල්. මේ इ उ right. ए කෙටි. දීර්ඝයි. එන රටා බලමු. इ उ ए आई උච්චාරණය කරන්න. I ඔන්න උච්චාරණය කරා. I කියන්නේ පුතේ දීර්ඝ. I කියන්නේ දීර්ඝ. O කෙටි. කෙටි. දීර්ඝයි. 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 අපුතාලට පැහැදිලි. කුරිල් කියලා කියන්නේ කෙටි ස්වර. දෙමළ භාෂාවේ කුරිල් කියලා කියන්නේ කෙටි ස්වර. කුරිල් එලුතුක්කල් කියලා කියනවා. කුරිල් කියලා කියන්නත් පුළුවන්. අපි කලින් කුරිල් එලුතුක්කල් කියලා කිව්වා. දෙවෙනි එක නෙඩිල් එලුතුක්කල් දීර්ඝ ස්වර. මොන ස්වර පුතේ? දීර්ඝ ස්වර. එහෙනම් ඔන්න ආ විදිහට කෙටි ස්වර සහ දීර්ඝ ස්වර අපිට වෙන් කරගන්න පුළුවන්. ලියන්න වගුවේ ලියාගමු අපි ඉක්මනට. අපි ඉක්මනට වගුවේ ලියාගමු. කෙටි ස්වර සහ දීර්ඝ ස්වර. මම සිංහල අක්ෂර ටිකක් ලියන්න. I U E O A I U E I හරි. ඔන්න කෙටි සහ දීර්ඝ වෙන් කරපු විදිය. කෙටි සහ දීර්ඝ ස්වර වෙන් කරපු විදිය. right. හොඳට මතක තියාගන්න. කෙටි ස්වර දීර්ඝ ස්වර පිළිබඳ දැනුම දැන් සමහර අයට හිතනවා වෙන්න පුළුවන් මේ අපිට ඕනේ නැහැ කියලා. අද අපේ පන්ති වලට එන දරුවන්ට වඩා පිටින් එකතු වෙච්ච දරුවෝ ප්‍රමාණය තමයි වැඩි. මම හිතන්නේ අපේ ළමයි නැති තරම්. මොකද ඒ අයට මේ මූලික දැනුම ලැබිලා තියෙන්නේ. එතකොට ඒ දරුවෝ මේක දන්නවා. මේක ක්‍රමේ දන්නවා. මොකද දන්නවද? මෙහෙම දෙයක් තියෙනවා අපිට. ඔය ස්වරාක්ෂර වුණත්, ව්‍යංජන අක්ෂර වුණත්, කෙටි ස්වර වුණත්, ස්වර ව්‍යංජන වුණත් අවශ්‍ය වෙන අවස්ථාවක් තියෙනවා. ඒ තමයි ව්‍යාකරණ පාඩම් වලදී. ඒ කියන්නේ උදාහරණයක් විදිහට අපි ගමුකෝ. ඔය කෙටි ස්වර දීර්ඝ ස්වර පාඩමේදී ඔක අවශ්‍ය වෙනවා. ඒක වචන බහුවචන පාඩමකදී. ඒ කියන්නේ ඒක වචන ප්‍රත්‍යක් බහුවචන ප්‍රත්‍යක් දැන් ඔය පාඩම කෙටි ස්වර දීර්ඝ ස්වර පාඩම අවශ්‍ය වෙනවා සමහර ව්‍යාකරණ පාඩම් වලට. ඒ හින්දා ඔව්වා පොඩි කාලේ එව්වනේ පොඩි දේවල්නේ ඕනේ කියලා හිතන්න එපා.
අනිවාර්යෙන් ඉස්සරහට පාඩම් වලට අවශ්‍ය වෙනවා විභක්ති පාඩම, සංධි පාඩම, නිපාත පාඩම, එතකොට පිළිසාර්ථක කෘදාන්ත ක්‍රියා නිර්මාණය කිරීම, මේ වගේ සමහර පාඩම් වලට මේවා අත්‍යවශ්‍ය වෙන තැන් තියෙනවා. ඒ හින්දා මතක තියාගන්න. හොඳයි. වෙලාව ප්‍රමාණවත්. එහෙනම් අපි ඊළඟ කොටසට අවධානය යොමු කරමු. එහෙනම් පුතේ මේ වෙනකොට ස්වරාක්ෂර සම්බන්ධයෙන් තිබ්බ සියලුම ගැටලු ඔබට සියලුම ගැටලු මග හැරිලා ඇති, පැහැදිලි වෙලා ඇති කියලා මම හිතනවා. එහෙනම් පැහැදිලි වෙන්න ඕනේ. මෙහෙමත් කියලා තියලා තේරුම් නැත්තම් ඒක වැඩක් නැහැ. එහෙනම් මම පුතාට ලියන්න දෙවෙනි මාතෘකාව, දෙවෙනි ප්‍රධාන මාතෘකාව ව්‍යංජන අක්ෂර. ලියන්න දෙවෙනි ප්‍රධාන මාතෘකාව දෙමළ හෝඩියේ තියෙන ව්‍යංජන අක්ෂර. ව්‍යංජන ස්වරාක්ෂර, ඒ වගේම අපි වෙන් කරගන්නවා ව්‍යංජන අක්ෂර. ව්‍යංජන අක්ෂර. දැන් ස්වරාක්ෂර වලට අපි කිව්වා උයර එලුතුක්කල් කියලා. ව්‍යංජන අක්ෂර වලට අපි කිව්වා කලින් අපි ඉගෙන ගත්තා මෙයි එලුතුක්කල් කියලා කියනවා. මෙයි එලුතුක්කල්. මෙතන යයන්න හල්ුනේ ඇයි කියලා ඔයාලා දන්නවා. සිංහල භාෂාවේදී හල් වෙන්නේ නැහැ. දෙමළ භාෂාවේදී හල් වෙනවා. මූර්තද ලයන්නත් මෙහෙමයි. right? මෙයි එලුතුක්කල්. මෙයි එලුතුක්කල්. දැන් මම මේ මොනවත්ම කියන්නේ නැතුව දෙමළ අකුරු ලියාගෙන යනවා. හේතුවක් තියෙනවා. කිව්වට සමහර වෙලාවට වැඩක් නැහැ. කමන්නේ මම කියන්නම්. මෙන්න කොම්බුව වැඩක් නැහැ කියලා කිව්වේ මුලින්ම අපි අකුරු පන්තියේ අද දවසේ කරන්නේ. නමුත් මේක මම ලිව්වේ නැත්තම් මට ටිකක් හිතට අඩුපාඩුවක්. භාෂාව නිවැරදිව උගන්වන්න ඕනේ. ඔබට මේක ලියන විදිහට තේරුම් නැත්තම් තේරුම් ගන්න යන්න එපා. අද වැඩසටහන අවසානයේදී මේක තේරෙයි. මේ දින පුතේ අපි ඉගෙන ගත්ත ඒ අක්ෂරය මේක මූර්තද ලයන්න මේ විදිහට ලිව්වොත් ලු අත් පාපිල යොදලා තියෙන තායනට තු අක් ක අල් එලුතුක්ක මේ එලුතුක්ක කියන ව්‍යංජන අක්ෂර වලට අපි කියනවා මේ එලුතුක්කල් කියලා. එයාගෙන මාතෘකාව මේ එලුතුක්කල්. හොඳයි. ඇති වෙලාව ව්‍යංජන අක්ෂර වලට අපි කියනවා මේ එලුතුක්කල් කියලා. පුතේ දෙමළ භාෂාවේ ව්‍යංජන අක්ෂර තියෙන්නේ 18යි. හරි ලේසි. ස්වරාක්ෂර 12ක් තිබ්බා. ව්‍යංජන අක්ෂර 18ක් තියෙනවා. ස්වරාක්ෂර 12ක් තියෙනවා. ව්‍යංජන අක්ෂර 18ක් තියෙනවා. හරිම ලේසි. මතක තියාගන්න. right. මම දැන් ඔයාලට කියලා දෙන්නේ සමාන රූපී අක්ෂර ක්‍රමයකට. මොන රූපී අක්ෂර ක්‍රමයකද? සමාන රූපී අක්ෂර ක්‍රමයකට. ඒ කියන්නේ මතක තියාගන්න පුළුවන් එකම රටාවට යෙදෙන අකුරු යෙදෙන විදිහට තමයි මම කියලා දෙන්නේ. මේ මම ලියන්නේ අකාරාදී පිළිවෙල නෙවෙයි. අකාරාදී පිළිවෙල ඔයාලට මම උගන්වනවා. දැන් සිංහල භාෂාවේ අකාරාදී පිළිවෙලක් තියෙනවනේ. දෙමළ භාෂාවේ අකාරාදී පිළිවෙල තියෙනවා. නමුත් මම ඔයාලට කියලා දෙන්නේ ඒ පිළිවෙලට නෙවෙයි මතක තියාගන්න පුළුවන් ලෙහෙසි ක්‍රමයකට කියලා දෙන්නේ. මොකද මෙතන චුට්ටි බබාලක් ඉන්නවා. පොඩි අයත් ඉන්නවා. ලොකු අය, වැඩිහිටි අයත් ඉන්නවා. හැමෝටම මධ්‍යස්ථ ප්‍රමාණීය අයත් ඉන්නවා. මේ හැමෝටම හැම පැටියෙකුටම තේරෙන විදිහට කියලා දෙන්නේ. right. පළවෙනි ව්‍යංජන අක්ෂරය මම ලියන්න පුතේ ඉරි කැලි දෙකක් පාවිච්චි කරලා. පොඩි කාලේ ඉස්කෝලේ ගියාම මොන්ටිසෝරියේදී ටීචර් කියලා දුන්නා මෙන්න මේ විදිහට ඉරි කැලක් ලියන්න. ඔන්න ඔයාලට මම ව්‍යංජන අක්ෂර වලදී කියලා දෙන්නේ ඉරි කැල. ඉහළ සිට පහළට. ආය ගහන්න පුතා ඉරක්. ඉහළ සිට පහළට දකුණු අත පැත්තට. සමාන්තර ඉරි දෙකක්
ලියලා ඔය විදිහට උඩින් තිතක් තියාගත්තහම පළවෙනි ව්‍යංජන අක්ෂරය මම කියලා දෙන අකාරාදී පිළිවෙල නෙවෙයි ලේසි ක්‍රමය මේ අකුර නිර්මාණය වෙනවා. මේ අකුරට අපි දෙන්නේ ըට් කියන ශබ්දය. එතකොට ඔයාලට ප්‍රශ්නයක් නැගෙනවා. ඔයාලා තැන් තැන්වල පොඩි වට චූටි වට සමහර තැන්වලදී ඉගෙනගෙන තියෙනවා. එතනදී මේක ද කියලාත් ඔයාලා ඉගෙනගෙන තියෙනවා. ඔව් හල් නොවි පවතින අවස්ථාවේදී ද අක්ෂරය නිර්මාණය කරගන්න පුළුවන් අපිට උච්චාරණය කරන්න පුළුවන්. ඒක උච්චාරණ රීතිවලදී අපි ඉගෙන ගමු. දැන් අපි ව්‍යංජන අක්ෂරයක් හල් වී පවතිද්දී ට කියලා ලියාගමු. හරි. බරහන ඇතුලේ මෙයාගේ තවත් શબ્දයක් තියෙනවා. ඒක ඩ කියලා ලියා ගන්න. එක අකුරක් මුලින්ම හල් කරලා ලියමු. අන පළවෙනි අකුර. කොහමද ලියන්නේ? ඉහළ සිට පහළට හරියට මැදින් තිතක්. දෙවෙනි අක්ෂරය මේ විදිහමයි හරි ලේසි ඉහළ සිට පහළට දකුණු අත පැත්තට ඉරක් දකුණු අත පැත්තට ඉරක් ආපහු අත ගන්න එපා ආපහු ඉහළට ඉරක් ඉහළ සිට පහළට ඉරක් දකුණු අත පැත්තට ඉරක් ආපහු උඩට ඉරක් ඒ කරලා හරි මැදින් තිතක් තියන්න අන්න එතකොට නිර්මාණය වෙනවා ප කියන ශබ්දය සහ බ කියන එක හල් කරාම උක් කියන ශබ්දය වරහන ඇතුලේ ලියාගමු බ උච්චාරණයක් නිර්මාණය වෙනවා. එහෙනම් පළවෙනි එක ըට් දෙවෙනි එක අප් ලියාගමු. දෙකම ලියුවේ අපි ඉරි කැලි පාවිච්චි කරලා. තුන්වෙනි අකුරත් ඉරි කැලි පාවිච්චි කරලා මම ලියනවා. කොහොමද ලියන්නේ? මම මේක ඇති වෙලාව දැන් කාට හරි අපහැදිලි වුණේ නැත්තම් අපහැදිලි වෙන්න පැහැදිලි නැවත වතාවක් නරඹන්න ඕන අපේ YouTube channel එකේ පාඩම ලබන සෙන්සුරාදා වෙද්දි මම ඔයාලට බලන්න අවස්ථාවක් දෙන්න නැවත වතාවක් සම්බන්ධ වෙච්ච සියලුම දෙනා සම්බන්ධ බලලා පන්තියට සහභාගී වෙන්න සම්මානතුනේ සහභාගී වෙන්න පුතේ ඉහළ සිට පහළට අපි මේ විදිහට ඉරක් ඇඳගත්තා තුන්වෙනි අවස්ථාවේ ඉහළ සිට පහළට හරි ඉහළ සිට පහළට ආපහු දකුණු අත පැත්තට ඉරක් හරියට මේ විදිහට ලියාගෙන ඔය අපි ආරුක්කු කතාව නිතරම කතා වුණානේ නේද? ඒ විදිහට ඔම රවුමක් ගන්න උඩට උඩ රවුමක් ගන්න. අරගෙන හරියට මැදින් තිතක් තියන්නකො. හරිය මැදින් තිතක් තියන්නකො. එතකොට නිර්මාණය වෙනවා කියන අක්ෂරය. කියන අක්ෂරය. කොහොමද ලියන්නේ? ඉහළ සිට පහළට ඉරක් ආපහු මේ හැදී. හරි ලේසි. හරි ලේසි. right. හතරවෙනි අක්ෂරය. ඒකත් ලියන ඔය විදිහටමයි හරි ලේසි. මේ අකුරම ඉස්සරයම නිර්මාණය කරගන්නවා. ඉහළ සිට පහළට අත ගන්න එපා මම අත ගත්තේ වාට පෙන්නන්න ඔන්න අත ගත්තා ඔයාලා අත ගන්න එපා ආපහු දකුණු අත පැත්තට ඉරක් උඩ අකුර වගේම නිර්මාණය කරගත්තා මෙතනදී චූටි වෙනසක් සිද්ධ වෙනවා මම ඒ වෙනස දීලා පෙන්නන්නම් ඔයාලට වෙනස දීලා පෙන්නන්නම් පල්ලෙහාට යටට අපි ඉරක් ඇඳ ගන්නවා පල්ලෙහාට එහෙම නැත්නම් යටට අපි පොඩි කොක්කක් දා ගන්නවා. කොක්කක් දා ගන්නවා කියන්නේ අර වාලි කොක්කු නෙවෙයි. හරි. මෙන්න මේ විදිහේ කොටසක්. ඔන්න ඔය විදිහේ කොටසක්. මේ තියෙන්නේ පුතේ මූර්තද ලයන්. ඔය තියෙන්නේ මූර්තද ලයන්. හැබැයි අපි හල් කරලා ලියනවා. මූර්තද ලයන් හල් කරාම අල් කියන අක්ෂරය නිර්මාණය වෙනවා. ඔය තියෙන්නේ අල් කියන අක්ෂරය. හරියට මැදින් තිතක් යොදාගත්තා මූර්තද අල් කියන අක්ෂරය. හොඳයි එහෙනම් පැහැදිලි ආපහු සැරයක් මම පැහැදිලි කරනවා ඉහළ සිට පහළට ඉරක් මේ අත පැත්තට ඉරක් මැදින් තිතක් අට් අක්ෂරය ඉහළ සිට පහළට ඉරක් ආපහු මේ විදිහට නිර්මාණය කරගන්නවා අප් අක්ෂරය ඉහළ සිට පහළට ඉරක් ආපහු මෙහෙම නිර්මාණය කරගන්නවා අම් අක්ෂරය ඉහළ සිට පහළට ඉරක් උඩ අකුරටම පොඩි මේ විදිහට
කොකු කෑල්ලක් එහෙම නැත්නම් පොඩි කොටසක් දාගෙන හල් කරනවා මූර්තද අක්ෂරය. බලන්නකෝ හරි දේසි නේද? හරි ජොලි නෝ පොඩි. මේ අකුරු ලියද්දි බලන්න හැම වෙලේම මේ අතට ඉරක් ඇඳලා තියෙනවා. ඔන්න සමාන එකම සමාන රූපී ක්‍රමයට සමාන ක්‍රමයට ලියාගෙන යන අකුරු ටික. පස්වෙනි අක්ෂරය පොඩ්ඩක් බලන්න. ඒක මතක තියාගන්න ඕනිවා. හරි දේසි එක නිර්මාණය කරන විදිහ. පුතාලා දන්නවා ඉංග්‍රීසි භාෂාවේ U අක්ෂර ලියන විදිහ. U අක්ෂර U එක දේසි වල ලියන්න දන්නවා. මේ ආකාරයට ලියාගත්තා. ඊළඟ අවස්ථාවේ ලියාගෙන පුතේ ආපහු මෙන්න මේ පයන්න හරියටම මෙතනින් ගෙනල්ලා අලවන්නකෝ. එහෙම හිතන්නකෝ ඇලවුවා කියලා. ඔන්න නිර්මාණය කරගත්ත ඊළඟ අකුර. හරි. හරියට මැදින් තිතක් තිබ්බා. එතකොට නිර්මාණය වෙනවා පුතේ ය කියන අක්ෂරය. යයන් හල් කරන්නේ නමුත් දෙමළ භාෂාවේදී හල් කරනවා. ඒ හින්දා ඔය විදිහට ලියුවා. right? මේවා මෙතනින් විතරයි මේ විදිහට හරි ලස්සනට අකුරු පැහැදිලිව කියලා දෙන්නේ. හොඳට මතක තියාගන්න. මගේ පුතේ මගේ පන්තිවල හැම දරුවෙක්ගෙම අකුරු ওই විදිහට ලියන්න පුරුදු කරලා තියෙන්නේ. ඔබත් අහම්බෙන් ලැබිච්ච අවස්ථාවෙන් හරි ප්‍රයෝජනයක් ගන්න. හොඳයි. ඔන්න අකුරු පහක් ලිව්වා. ඔය අකුරු රටාවටම ටියුට් එකේ දීලා තියෙනවා. ඒකත් ඔබ ගෙදරදී හොඳට හුරු වෙන්න ලියලා හුරු වෙන්න. මැසේජ් එකක් එවලා තියෙනවා මෙන්න මේ ගැන. ඊට පස්සේ අවධානය යොමු කරන්න පුතේ මේ හරි එකම ගානට තියෙන්න ඕනේ. right. හොඳයි. මැසේජ් එකක් එවලා තියෙනවා ලබන සතියේ තියෙනවද කියලා. ඔව් ලබන සතියේ තියෙනවා. අපි මූලික සිද්ධාන්ත ටික මේ නිවාඩු කාලේ මේ විදිහට හදාගමු. right. එහෙනම් ලබන සතියේ කියන්නේ 6 වෙනි ඉරිදා. හොඳයි. ඊළඟට අපි ඊළඟ අකුරු ටික බලමු. කොහොමද ලියන්නේ කියලා. ඔන්න අකුරු පහක් අපි ඉගෙන ගත්තා ඉරි කෑලි වලින්. මතක තියාගන්න ඉහළ සිට පහළට කියලා වචනයක් මම කිව්වා. දැන් මම ලියන්නේ පුතේ පහළ සිට ඉහළට. එහෙනම් මම අකුරු ටික මතක් වෙන්න ඔබට මෙතනින් ලියන්නම්. ලියපු අකුරු ටික මතක තියාගන්න ඕනේ හින්දා right. හොඳයි. ඊළඟට පුතේ මම පහළ සිට ඉහළට ඉරි වලින් පටන් ගන්න අකුරු ටිකක් ලියන්න. පහළ සිට ඉහළට. හරි. 6 වෙනි අක්ෂරය. මෙන්න බලන්න. පහළ සිට ඉහළට ඉරක්. මම අත ගත්තේ වාටි කියලා දෙන්න. දකුණු අත පැත්තට ඉරක්. ආපහු වෙන්නේ මේ පැත්තට. හරි. ආපහු පල්ලෙහාට ඉරක්. ආපහු වෙන්නේ මේ විදිහට ලියා ගන්න. කොහොමද ලිව්වේ? පහළ සිට ඉහළට දකුණු අත පැත්තට ආපහු මේ විදිහට ලියුවාම නිර්මාණය වෙනවා මොකක්ද? ස කියන අක්ෂරය. හැබැයි ස කියන්නේ ස්වර ව්‍යංජන අක්ෂරයක්. අපි අකුරට ඉහළින් තිතක් තියාගමු. එතකොට නිර්මාණය වෙනවා h කියන අක්ෂරය. මේකේ තව ශබ්ද උච්චාරණය වෙනවා. ඒක 6 වෙනි ඉරිදා පන්තියේදී අපි කතා කරමු. ස සහ ජ කියන අකුරු ටික මෙතනදී උච්චාරණය වෙනවා. ඒ ටිකත් ඔය විදිහට වරන් ඇතුළේ තියාගන්න. ඊළඟට මේ අකුර පොඩ්ඩක් වෙනස් කරලා ඊළඟ අකුර නිර්මාණය කරගන්නවා. එහෙනම් ඉහළ සිට පහළට නෙවෙයි පහළ සිට ඉහළට ආපහු මේ අත පැත්තට ආපහු වෙන්න ආපහු පල්ලෙහාට ගේන්න සයන්න ලියන්න වගේ එන්න. හැබැයි සයන්න ලියන්න එපා. මේ විදිහට වක්‍ර කරන්න. මම අත ගත්තා. දැන් අත ගත්තේ අකුරේ ලියලා පෙන්නන්න. අකුරු ලියද්දි අත ගන්නේ නෑ අපි. ඔන්න පුතේ නිර්මාණය වුණා ඊළඟ ව්‍යංජන අක්ෂරය. අකුරට ඉහළින් හරියට තිතක් තියාගන්න. එතකොට මෙයාව අපි උච්චාරණය කරන්නේ අ කියන අක්ෂරය. මේ අකුරෙන් තව ශබ්ද දෙකක් උච්චාරණය වෙනවා. ඒ තමයි ක
ग ह කියන අකුරු දෙක සහ ක ග හ කියන අකුරු තුනම. right ඩියාග්‍රෑම් බලන්න අපි. ඩියාග්‍රෑම් බලන්න. හොඳයි. ඇති වෙලාව ඊළඟ හොඳයි. ඊළඟ පුතේ අකුර 8 වෙනි අක්ෂරය මම කියලා දෙන්නේ. දැන් මේ අකුරු ටික මම මකන්නම්. මෙතනින් මම ලියන්නම්. ඔයාලට මතක තියාගන්න ලියපු අකුරු ටික 6 වෙනි අක්ෂරය අපි ලියුවා h කියලා. 7 වෙනි අක්ෂරය අපි ලියුවා h කියලා. 6 7. මම මකනවා බෝඩ් එක. මොකද ඊළඟ අකුර හරි ක්‍රමයටම කියලා දෙන්න ඕනේ හින්දා 8 වෙනි අක්ෂරය හරි දේසි ච ක ලියන්න අකුර ලියපු අකුර වගේමයි. හැබැයි පොඩි නකුටක් තියෙනවා. වලිගයක් තියෙනවා. නේද? එන් කියන්නේ අපි පොඩි නැට්ටක් තියෙනවා මේ. ඔය වගේ. හරි මැදින් තිතක් තියාගන්න. එතකොට යාගින් උච්චාරණය වෙන්නේ ը කියන අක්ෂරය ඒ වගේම ද කියන ශබ්දයක් උච්චාරණය වෙනවා. ըත් අක්ෂරය. ඊළඟට ලියාගමු එක මම හිතන්නේ වේගය වැඩි කියලා. වේගය වැඩි නෑ. ඔය වේගයෙන් ලියාගෙන යමු. නැත්නම් අද වැඩ කොටස් රාශියක් තියෙනවා. මේ ටික ඉවර කරගන්න බැරි වෙනවා. right. හොඳයි. ඊළඟට පුතේ 9 වෙනි අක්ෂරය මේ රටාවමයි. මේ අපි දැන් මේ අකුරු තුනම ලිව්වේ විදිහටනේ. ඔහොම ලියුවා. ඒක පොඩ්ඩක් සංවර්ධනය කරලා මෙහෙම ලියුවා. ඒක ටිකක් තව සංවර්ධනය කරලා මෙහෙම ලියුවා. මේ ඒකට තමයි කියන්නේ සමානරූපී අක්ෂර ක්‍රමය කියලා. දැන් ඔබට මතකයි පොඩි කාලේ ඉස්කෝලේ ගියාම මුලින්ම ඉරි කෑල්ල දීලා රවුම පුරුදු කරනවා. මේ ඊට පස්සේ දෙකේ පන්තියට වගේ ගියාම නැත්නම් එකේ පන්තියේ ඊළඟ අවදි වලට ගියාම මේ මෙහෙම කියලා දෙනවා. මේ එකම රටාවට පටන් ගන්න අකුරු. මේකට අපි කියන්නේ සමානරූපී නේද? ඒ අකුරු ක්‍රමය. right. දෙමළ වලත් එක තියෙනවා. මොකද අපි අවුරුදු දෙකක් විද්‍යාපීඨවල පොල් ගන්න නැහැ. ඕව තමයි කරන්නේ. හරි. මොකද අකුරු විතරක් නෙවෙයි සියලු ව්‍යාකරණ දැනුම අපි වෙනම කරන දේ තමයි සමහර වෙලාවට සමහර දේවල් නිබන්ධන හදන්න තියෙන අවස්ථාවලදී අපි සමහර ඒවා පරීක්ෂණ ඒ කියන්නේ අධ්‍යයන කටයුතු වල ගැඹුරින් නිරත වෙනවා. එතකොට දරුවන්ට තියෙන ගැටලු තමයි ඔය මම හඳුනාගෙන ඔය විදිහට කෙටි ක්‍රමයේ ඔස්සේ ඔබට කියලා දෙන්නේ. ඔබපුදී අපි ගුරුවරයෙක් විදිහට මෙතනට එන්න අපිට දායක වෙච්ච දේවල්. right. ඒවා අපි ආදරෙන් මතක් කරන්න ඕනේ මේ වගේ අවස්ථාවක. මුළු රටටම අද නිවැරදි ලෙස සිංහල භාෂාව උගන්වන්න පුළුවන්. නිවැරදි ලෙස මම මේ වචනේ පාවිච්චි කරනවා. ඒකට හේතු ඉදිරියේදී ඔබට පැහැදිලි වෙයි. නිවැරදි කියන වචනයට පිළිතුරක් ඔබට ඉස්සරහට ඔබට ලැබෙන්න බලන්න දකින්න ඔබට ලැබෙයි. එතකොට සර් කියපු දේවල් මතක තියාගන්න, සර්ව මතක් කරගන්න. right. හොඳයි. ඊළඟ අක්ෂරයේදී ඔන්න මම මතක් කරපු මේ අකුරු තුන ඊළඟට මෙන්න මෙහෙම අකුරක් නිර්මාණය වෙනවා. මේ විදිහම බලන්න ක්ලියර් විදිහ. හැබැයි ওই විදිහට පටන් ගත්තට පොඩි වෙනසක් තියෙනවා. මෙන්න මෙතනින් පොඩි ඉරක්. මෙතනින් පොඩි හිඩසක් තියෙනවා. ඉරක් නෙවෙයි. මෙතනින් පොඩි හිඩසක් තියෙනවා. උලංගක් එහෙම යන්න පුළුවන්. හැබැයි කාට හරි පුළුවන් මේකමද කියලා බලන්න. නමුත් ඒකම නෙවෙයි.
හැබැයි පොඩ්ඩක් වෙනස්. මතක තියාගන්න. right. හොඳයි. කොහොමද පටන් ගත්තේ? කලින් අකුරු වගේමයි. නමුත් පොඩ්ඩක් වෙනස් වුණා. මේ අකුර අපි ලියාගමු අන් කියලා. මෙයාගේ පිටිපස්සෙන් the උත් කියලා තියාගන්න. ඒකට හේතුවක් තියෙනවා. මෙහෙම ලියාගන්න කොට පොඩි ප්‍රශ්නයක්ත් තියෙනවා. නමුත් මතක තියාගන්න. අන් අක්ෂරයේ සමග ද අකුරක් කියවෙනවා. මේක උච්චාරණය කරන්නේ අන්ත් කියලා. අන්ත් කියලා. අන් අකුරත් එක්ක ද ශබ්දයක් උච්චාරණය වෙනවා. අන්ත්. හරි? එහෙම මතක තියාගන්න. අන් කියලා ලියාගන්න. නැත්තම් මේ දයන්නත් එක්ක ඔබ පටලවා ගන්න. ඉස්සරහට පාඩම් වලදී වෙන වෙනම උගන්වද්දි මම ඒ ටික කියලා දෙන්නම්. right. එහෙනම් 9 වෙනි අක්ෂරයත් අපි දීලා ඉවරයි. තව අකුරු 9ක් තියෙනවා. මම මේ පැත්තේ ඔබට පේන්න ලියා ගන්නම්. 7 වෙනි අක්ෂරය, 7 වෙනි අක්ෂරය, ක අක්ෂරය, 7 වෙනි අක්ෂරය, ක අක්ෂරය, 8 වෙනි අක්ෂරය අපි ලියුවා ත් අක්ෂරය, 9 වෙනි අක්ෂරය න් අක්ෂරය, 10 වෙනි අක්ෂරය, 10 වෙනි අක්ෂරය බලන්න කොහොමද ලියන්නේ කියලා. 10 වෙනි අක්ෂරය කොහොමද ලියන්නේ කියලා බලන්න. 10 වෙනි අක්ෂරය මම කියලා දෙන්න පුතේ මෙන්න මේ විදිහ අකුරක්. ඉහළ සිට පහළ සිට ඉහළට ඉරා දකුණට පැත්තට ගත්තා. සමානව මේ පැත්තට ගෙනාවා. මේ මාත ගත්තේ අපිට ලියලා පෙන්නන්න. මේ විදිහට පල්ලෙහාට අරගෙන ආවා. අන්න එතකොට නිර්මාණය වුණා අර කියන අක්ෂරය. එහාට ඒ සීන්ද මම වැඩි වෙලාවක් ගන්න. සමහර පොත්පත්වල සමහර නෙවෙයි අපි හය පොතේ තියෙන අච්චු පොත්වල තියෙනවා. ඒ වුණාට අපි වැඩමුළු වලදී කතා කරනකොට අපි කී අදහස් ප්‍රකාශ කරනකොට කියපු දෙයක් තමයි දෙවන බස විද්‍යාපීඨ පුහුණු ගුරුවරු විදිහට සමහර වැඩසටහන් වලදී දරුවා මේ අකුරයි පටල ගන්නවා. දැන් සමහර වෙලාවට මේ විදිහමයි ඇලපිල්ල. එහින්දා ළමයි පටල ගන්නවා. එහින්දා ඉදිරියේදී පෙළපොත් වලින් මේවා ඉවත් වෙයි. මේ රටාවට මේ හල්වීමේදී මෙන්න මේ විදිහට අපි මේක භාවිතා කරනවා. එතකොට මේක නිර්මාණය වෙන්නේ මේ කියන අර කියන එක මතක තියාගන්න. මතක තියාගන්න. right. හොඳයි. එහෙනම් අර අක්ෂරය රයන්නට සමාන අකුරක්. 11 වෙනි අක්ෂරය මම ලියලා පෙන්නනවා පුතාලට. මෙන්න මේ විදිහයි. හරියසි. මේ අකුරේ විශේෂ ලක්ෂණයක් තියෙනවා. ඒ තමයි පුතේ මේ අකුර හල් වී පවතින අවස්ථාවලදී හල් වී පවතිනකොට ըට් කියන උච්චාරණය ගෙන දෙනවා. හොඳට අහගන්න. හල් වෙලා තියෙනකොට ըට් කියන උච්චාරණය ගෙන දෙනවා. හල් නොවි පවතින අවස්ථාවලදී එයාගේ උච්චාරණය වෙන්නේ ර කියන උච්චාරණය. ඒ අකුරෙන් නිර්මාණය වෙන්නේ ර කියන උච්චාරණය. ඒකත් ඔය විදිහට වරහන් ඇතුළතදී හල් වී පවතීමේදී හල් වෙනකොට ըට් ශබ්දය හල් නොවන අවස්ථාවේදී ර ශබ්දයක් උච්චාරණය වෙනවා කියන එක මතක තියාගන්න. හොඳයි. 12 වෙනි අක්ෂරය පුතේ 12 වෙනි අක්ෂරය බිඳුවට සමාන අකුරක්. ඒ කියන්නේ ලංකාව කියලා ලියද්දී පාවිච්චි කරන බිඳුවට සමාන අක්ෂරයක්. ඔයාලා පුතාලා පොඩි බබාවලා නම් මේක මතක නැහැ. හැබැයි 90 දශකයෙන් පස්සේ ඉපදිච්ච කට්ටියට මේක මතකයි. ඊට කලින් අයටත් මතකයි. ඊට පස්සේ දරුවනුත් මේක දන්නවා. හැබැයි මෙහෙම අපි ලියපු කාලයක් තිබ්බා ලඩ්කාව. සමහර අය මේක ලඩ්කාව කිව්වා. ලඩ්කාව නෙවෙයි ලංකාව. පංචාලිත. එතකොට පාවිච්චි කරන මෙන්න මෙහෙම අකුරක්. මේක දැන් අපි ලියන්නේ මේ විදිහට බිඳුව විදිහට. අන්න ඒ බිඳුවට සමාන අක්ෂරයක් මම මේ ලියලා පෙන්නන්නේ. හොඳට බලා ගන්න. පාවිච්චි කරපු අකුරට සමාන අකුර මම ලියන්නේ බලන්න. මෙන්න මේ විදිහට කලින් ලියපු අකුරු ලියපු රටාවටමයි ලියන්නේ. හැබැයි හරි ලේසි. මේ විදිහමයි. දැන් මේක හැර අනිකුත් හැම අවස්ථාවලදීම මේ ක්‍රමයට තමයි අපි පටන් ගත්තේ. මේ ක්‍රමයට. එතනින් පොඩ්ඩක් වෙනස් වෙනවා. මෙන්න මෙහෙම ලියනවා අපි. අකුරට මැදින් විතක් තියාගන්න. ඒක සමාන වෙන්නේ පුතේ බිඳුවට. ඒක සමාන වෙන්නේ බිඳුවට. right. මේ පැත්තේ මතක තියාගමු. ර අක්ෂරය ට අක්ෂරය ඊට පස්සේ අං කියන අක්ෂරය.
13 වෙනි අකුර. 13 වෙනි අකුර. බලමු කොහොමද නිර්මාණය කරගන්නේ කියලා. 13 මෙතනින් මේ රටාව ඉවර වෙනවා 13 පටන් ගන්න අලුත් රටාවකට. හරි? අලුත් රටාවකට. එතකොට දැන් පුළුවන් ඔබට මතක තියාගන්න කෙටි ක්‍රමය තමයි ඉරි කෑලි වලින් පටන් ගන්න ක්‍රම ටික නේ. මේක පළවෙනි ක්‍රමය. මෙන්න දෙවෙනි ක්‍රමය. මෙතනින් එහාට තුන්වෙනි ක්‍රමය පටන් ගන්නවා. හරි? තුන්වෙනි ක්‍රමය පටන් ගන්නවා. බලමු. ඒ පටන් ගන්නේ බිඳුව මුල් කරගෙන මෙන්න මේ විදිහට හරි අත ගත්තේ වඩ හුරු කරන්න මේ විදිහයි ආපහු උඩට ඇවිල්ලා මෙන්න මේ විදිහට ලියාගත්තාම නිර්මාණය වෙනවා මූර්තද වල. දැන් කාට හරි හිතේ දැන් කාට හරි හිතේ සර් අර අලිපැටියා නේද කියලා. ඔව් ඒ අලිපැටියාමයි. හැබැයි එතනදී ගායන කිත්ත මෙතනදී මූර්තදල ඉස්සරහට උගන්වන්න කොහොමද ඒ ටික වෙන් කරගන්නේ කියලා. දැන් කලබල වෙන්න එපා. 14 මතකයිද කියපු විදිහ බිඳුවයි කකුලයි බිඳුවයි කකුලයි කකුලට කාල් කියලා කියනවා. කාල්ල මතක තියාගන්න. ඊට පස්සේ බිඳුව කකුල බිඳුව පල්ලෙහාට ඉරා. හරි මැදින් තිතක් තියන්න. නිර්මාණය වෙන්නේ දන්තජ අන්. නාය වර්ග 3ක් තියෙනවා. කලින් ඉගෙන ගත්ත මෙතන එක නයන්න. එයත් දන්තජ අන්. ඊළඟ එකන දන්තජ අන්. සුලි කීයක් තියෙනවද? සුලි දෙකක් තියෙනවා. තුන්වෙනි එක රවුන්ඩ් දෙකක් තියෙනවා. සුලි නම් දෙකක් තියෙනවා. ඊළඟට බලන්නකෝ. බිඳුවයි රවුමයි ඉරයි. සුලියයි ඉරයි. සුලි 1 2 3 1 2 3 සුලි නාන. මේකට කියන්නේ மூன்று සුලි න. මූර්තද නයන්නට සමානයි. සිංහල භාෂාව. சரி ரைட். அப்ப இந்த எழுத்துக்களை சரியாக எழுத பழக வேண்டும். මේ අකුරු ටික හරියට ලියන්න පුරුදු වෙන්න. நான் தந்த டியூட்ல මම දුන්න டியூட் එකේ சரியாக எழுதும் முறை හරියට ලියන විදිහ සඳහන් වෙලා තියෙනවා. நீங்கள் அனைவரும் சரியாக எழுத முயற்சிக்கணும். හැමෝම හරියට ඔබ හැමෝම ලියන්න මුයற்சி செய்ய வேண்டும். උත්සාහ කරන්න ඕනේ. රයිට්. එහෙනම් මූර්තද න් තව අකුරු 3යි අපිට ඉතුරු වෙලා තියෙන්නේ. පුතේ හරි පැහැදිලි නිර්වුලව මම කියලා දුන්නා. පටල ගන්න එපා. වැරදි විදිහට ඉගෙන ගන්න එපා. අකුර ලියන රටාව සම්මත රටාව අඳුර ගන්න. පුංචි දේ ඉඳලා ව්‍යාකරණ ටික නිවැරදිව ඉගෙන ගන්න. එතකොට ඔබට පුළුවන් වෙනවා භාෂාව පිළිබඳ හොඳ අවබෝධයක් ලබා ගන්න. මම මේ ටික මකනවා ඇති වෙලාව ඊළඟට ඉතුරු අකුරු 3ක් බිඳුවෙන් තමයි පටන් ගන්නෙ. බලා ගන්න. මෙන්න මේ විදිහයි අපි මෙතන ධ්‍යානගම අපි දීප අකුරු ටික අන් right. එහෙනම් 16 වෙනි අක්ෂරය මම ඔයාලට දීලා පෙන්නන්නේ බිඳුවයි ටිකක් නායක වගේම නායට කියන පාඹු කියලා. මේක පාඹු ල විදිහටත් හඳුන්වනවා. අල් අක්ෂරය. ඒ නම් ටික අපි පස්සේ ඉගෙන ගමු පැටලෙ. බලන්න දීප විදිහ හරි ලේසි. අල් අක්ෂරය. ඊළඟට බිඳුවෙන් පටන් ගත්තා. මේ විදිහයි. බිඳුවෙන් පටන් ගත්තා. ආපහු මේ විදිහට දැම්මා. හරි මැදින් තිතක් තියන්න. එතකොට නිර්මාණය වෙන්නේ ඔව් අක්ෂරය. හරි ඔව් අක්ෂරය 17 වෙනි අකුර ඔව්. 18 අවසාන අක්ෂරය කොම්පඤ්ඤ වීදිය ස්පාඤ්ඤ පිපිඤ්ඤ රතිඤ්ඤ මඤ්ඤෝකා ඒ යදි භාවිතා කරන අකුර මේ මම අත ගත්තේ වට අකුර ලියලා පෙන්නන මේ විදිහයි. හරි
මේ විදිහයි ආපහු එන්න යන්න ලියව වගේ ලියන්න ආපහු මෙහෙම උඩට අරගෙන එන්න එතකොට මඤ්ඤාන් වෙන්නේ නැහැ හරි මඤ්ඤාන් වෙන්නේ නැහැ මඤ්ඤාන් උත් ඔය එක පාවිච්චි කරනවා ඤ right ඔය තියෙන්නේ අඤ්ඤ අක්ෂරය ඥාන manioca ratinya compagnia di Spagna right ලොකු වැඩක් අපි කරලා ඉවර කරේ ව්‍යංජන අක්ෂර 18 නිවැරදි රටාවට හුරු වුණා ලියන්න right එහෙනම් අපි නැවත වතාවක් මතක් කරගමු අකුරු ටික නැවත වතාවක් අකුරු ටික මතක් කරගමු ව්‍යංජන අක්ෂර ටික නැවත වතාවක් මතක් කරගමු 18 මේ විදිහට පොඩ්ඩක් හදාගමු අපි right එඤ්ඤ අක්ෂර